ඔබට සුබ දහවලක්. මේ අපේ මධ්‍යහනයේ සජීවි විකාශනය. අද පාස්කු ඉරිදාට පසුදා සඳුදා. ඊයේ රෑ වගේ දවසක තමයි යේසුස් වහන්සේ ගෝලය මුණ ගැහෙන්නාවේ. උන්වහන්සේ පාතාලයට බැහැලා උන්වහන්සේගේ දිලිසෙන මහිමවත් ආත්මය පාතාලයේ ජයගෙන අපි ඉගෙන ගත්තා. පාතාලයේ පුරවා තිබුණු නඩු හබ අවනඩු ජාතීන්ට විරුද්ධව පවුල්වලට විරුද්ධව පරම්පරාවෙන් පරම්පරාවට අයුතුකම් ගෙන යන්න එයා සැලසුම් කරලා තිබුණු ඔක්කොම අවනඩු යේසුස් වහන්සේගේ මහිමවත් ආලෝකයෙන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා කරලා යේසුස් වහන්සේ ආපහු ආවම උන්වහන්සේගේ සෝන්ගේ ළඟ හිටියේ මග්දලේ මරියා ඇයට ස්වාමීන් වහන්සේ කිව්වා මරියා ඇය කිව්වා රබ්බෝනි ආචාර්යනි ඊට පස්සේ ඇය උන්වහන්සේ කිව්වා මාව අල්ලන්න එපා මම තාම පියාණන් වහන්සේ වෙත ගිහිල්ලා නැහැ උන්වහන්සේ පියාණන් වහන්සේ වෙත ගිහිල්ලා උන්වහන්සේගේ නිර්මල ලේබල සහතිකය ඔප්පු කරලා ජීවිතයේ සහතිකය ඔප්පු කරලා උන්වහන්සේ ආපහු ආවා ගෝලයන් වෙනුවෙන් පෙනී සිටින්න ඊට ඒ කාමරයට යන්න ඉස්සෙල්ලා ඒ කාමරයට යන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ උඩුමහල් කාමරයට යන්න ඉස්සෙල්ලා උන්වහන්සේ එම්මාවුස් වලට යන මාර්ගයේ ක්ලෝපාස්ව හම්බුණා. ඒක තිබෙනවා අපිට එහෙම ලුක්ගේ පොතේ. කවුද මේ ක්ලෝපාස් කියන්නේ? ක්ලෝපාස් තමයි මරියා තුමීගේ සහෝදරයාගේ පුරුෂයා. ඉතින් ක්ලෝපාස් ඩේස්වන්ස් කිව්වා ගිහින් කියන්න මම මලවුන්ගෙන් නැගිටලා. ඒ පණිවිඩය ගිහින් දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ ආවා උඩුමහල් කාමරයට. මේකයි අපි විශේෂයෙන් බලන්නේ. අපි දැන් ඉන්නේ මේ උඩුමහල් කාමරේ වගේ තැනක. කොයි වගේ තැනකද? යොහන්ගේ සුභාරංචියේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. සතියේ පළවෙනි වූ ඒ දවසේ සවස් වූ කල යුදෙවරුන්ට බයින් දොරවල් වසා තිබෙද්දී ගෝලයන් එක්ව සිටි තැන්හි යේසුස් වහන්සේ ඇවිත් මැද සිට නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක. උන්වහන්සේ මෙසේ කියා තමන්ගේ අද්ද ඇලයද ඔවුන්ට දැක්වූසේක. අද්ද ඇලේද ඔවුන්ට දැක්වූසේක. එවිට ගෝලයෝ ස්වාමීන් වහන්සේ දැක සන්තෝෂ වූහ. යේසුස් වහන්සේ නුඹලාට සමාදාන වේවා. මා එව්වාක් මෙන් පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මමත් නුඹලා යවමි කියා උන්දසට හුස්ම හෙලා ශුද්ධාත්මයන් පිළිගනිලා යමුකේ පව් නුඹලා කමා කරව දේවා උන්ට කමා කරනු ලැබේ යමුකේ පව් නුඹලා කමා නොකරව දේවා සමා කරනු නොලැබේ කියලා ඒගොල්ලන්ගේ විධානය උන්වහන්සේ ප්‍රකාශ කරා. දැන් මේ කාලේ අපි ඉන්නේ කොහොමද? දැන් මේ උඩුමහල් කාමරේට ඒස්වාංශ එනකොට දොරවල් වහලා තිබුණේ. දැන් ගොඩාක් දේශවල ලංකාවේ විශේෂයෙන්ම ගොඩක් දේශයන්ට දැනෙන්න පුළුවන් දොරවල් වහලා තිබෙන්නේ. නමුත් දොරවල් විවෘත කරන්නේ ස්වාමින් වහන්සේ. වැසුණු දොරවල් විවෘත කරන්නේ ස්වාමින් වහන්සේ. වැසුණු දොරවල් විවෘත දොරවල් කරන්නේ ස්වාමින් වහන්සේ. කවුද දන්නේ? ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න කවුද දන්නේ? මේ කොවිඩ් අනතුරු නිසා මේ කොරෝනා අනතුරු නිසා අපි දැන් මැදහත්කාරකම මේ සිටගෙන මලවුන් සහ ජීවතුන් අතර සිටගෙන මේ ප්‍රශ්නේ බර අරගෙන අපි ක්‍රිස්තුස් වහන්සේගේ ජයකොන්තයද ක්‍රිස්තුස් වහන්සේගේ සැරයටියද අරගෙන මේ මරණ මිටියාවත මැද්දෙන් ලංකාව යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නේ මේ උන්වහන්සේගේ දණ්ඩද සැරයටියද මා සුරකී උන්වහන්සේ සතුරන් ඉදිරියේ මේසයක් පිළිල කරන සේක කියලා අපි අපේ රට වෙනුවෙන් යාඥා කරොත් අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් යාඥා කරොත් අපි මේ අමාරු මුගින්චියේ හිටගත්තම තමයි. අපි ඒකට මැදහත් කරුණාම තමයි දොර විවර වෙන්නේ. ඔබ යම් දෙයකට දොර බසාගත්තාද එය වසනු ලැබේ. ඔබ යම් දෙයකට දොර විවෘත කරගත්තාද මේ වගේ කාලෙක අපි කොහොමද ස්වාමීන් වහන්සේගේ සේවය කරන්නේ? අපි දන්නවා අපේ පුල්පිට් එක අපිට නැති වෙලා. වෙනද වගේ ගර්වයෙන් පණිවිඩ කරන්න බෑ. සෙනග අපි කියන දේ අහන්න එන්නෙත් නෑ. ඒ කියන්නේ උන්ට ශාරීරිකව එක්කහුව වෙන්න බෑ. දැන් අපේ ස්ටේජ් එක උඩ ඉඳන් වෙනද වගේ කතා කරන්නත් බෑ. ඉතින් අපේ LED ලයිට්ස් වෙනද වගේ දාන්නත් බෑ. එතකොට අපේ සංගීතෙත් වෙනද වගේ නෑ. එතකොට අපේ ශබ්ද විකාශන යන්ත්‍රත් වෙනද වගේ නෑ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ වෙනදටත් වඩා ඉන්නවා. එතකොට උඩුමහල් කාමරේ පණිවිඩය මොකද්ද? දොරවල් වසා තිබෙන කල සුභාරංචි දියත් වන්නේ කෙසේද? දොරවල් විවර කරගන්නේ කෙසේද? දොරවල් වසා තිබෙන කල අපි කොහොමද ලෑස්ති වෙන්නේ දොරවල් විවර වෙන කාලයේදී සුභාරංචි දියත් කරන්න? ඒකයි මේ කාලේ අවධාරණය. ඒකට අපි ලෑස්ති වෙමු. අපි
පුළුවන් තරම් දේ වචනේ කියවමු. පුළුවන් තරම් ශුද්ධාත්මයෙන් සිටමු. පුළුවන් තරම් සහෝදරයන්ගේ සමාගමට ප්‍රිය වෙමු. පුළුවන් තරම් අපිට ඇති දේ බෙදා ගමු. මේ කාලේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. අපගේ දවස්පතා අපට අද දුන්න මැනව කියා අනිත් අය එක්කත් අපේ ආහාරය බෙදා ගන්න කාලය ඇවිල්ලා තිබෙනව නේද? ඉතින් අපිට සීවෙනවා පේතෘස්. එයා අන්තිම රාත්‍රී කෑමේදී මේ උඩුමහල් කාමරේම එයාට යේසුස් වහන්සේ කිව්වා සීමොන් සේස්මන් ලූක් 22:32 මේක තිබෙනවා. සීමොන් සතුරා යක්ෂයා නපුරා නුඹව පොළන්න ඉල්ලා තිබේ. නමුත් මම යාඥා කරා ඔබ හැරුණායින් පසු ඒ කියන්නේ ස්වයං ශක්තියෙන් මා වෙත හැරුණායින් පසු සහෝදරයන් ශක්තිමත් කරන්න. මොකද පේතෘස් කිව්වේ මම මැරෙන්න උනත් ලෑසි කවුරු මොන වුණත් මම ඔබ වහන්සේව දාලා යන්නේ නැහැ. පේතෘස් දැනන් හිටියේ නැහැ එයාගේ දුර්වලකම. ඉතින් මේ කොවිඩ් අපිව වහගත්තාම කොවිඩ් නෙමෙයි කොවිඩ් වලට බය අපිව වහගත්තාම දැන් අපිට අපි සමගම මුණ ගැහෙන්න සිද්ධ වෙනවා. හැම පවුලක් එකිනෙකා සමග ශක්තිමත් වෙන්න සිද්ධ වෙනවා. තාත්තා අනිවාර්යෙන් පවුල රැකබලා ගෘහ මූලිකයා ලෙස පවුලේ ආඥා කරන්න සිද්ධ වෙනවා. කරුණාකරලා ටෙලිවිෂන් එකේ කාලය ගත කරන්න, ස්මාර්ට් ෆෝන් එකේ කාලය ගත කරන්න යන්න එපා. වැඩියෙන් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අපි කියවමු නේද? මොකද මේ කාලේ අපිට ගර්වය ගෙන දුන්නේ අපේ රැකියාව. අපේ රැකියාවේ තනතුර, රැකියාවට යෑම ඒවත් නැහැ. ඇත්තෙම බයක්කුත් තියෙනවා. ජීවනෝපායට මොකක් වෙයිද? සාධාරණ බයක්. ඒ වගේ කාලෙක අපිට ඉතුරු වෙලා තියෙන්නේ උඩුමහල් කාමරය. පේතෘස් අර නඩු විභාගේ ඉඳලා ඒ කියන්නේ උතුම් පූජකයාගේ මිදුලේ ඉඳලා පේතෘස් ආවනේ ඔළුව පාත් කරගෙන. මොකද උන්වහන්සේව දන්නේ නැහැ කිව්වා. පේතෘස් ඒක කියලා හැරෙනකොටම යේසුස් වහන්සේ පේතෘස් දිහා ඇහැට ඇහැ තියලා බලලා පේතෘස්ට දැන්නවා පේතෘස් නුඹේ ශක්තිය ඉවරුණාට නුඹ ගැන මගේ බලාපොරොත්තු ඉවර නැහැ. නුඹේ කැඳවීම ඉවර නැහැ. ඒ නිසා උන්වහන්සේ මරණයෙන් උත්ථානය වුණ ගමන් මග්දලේ මාරියට ගිහිල්ලා කිව්වා සීමොන් පේතෘස්ට කියන්න මම මරණයෙන් උත්ථානය වෙලා කියලා. එහෙම අපේ ස්වාමීන් එහෙම අපේ ස්වාමින් වහන්සේ එහෙම එඬරුම් වෙන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මේ කාලේ අපිව දියත් කරන්නේ. කොරෝනා බයෙන් ඇලලී ගිය රටකට එඬරුම් වෙන්නේ කෙසේද? ආර්ථිකය බිඳ වැටෙන්නට නොවි එඬරුම් වෙන්නේ කෙසේද? අපිට පීඩා කළ අයට අපි ආශිර්වාද කරන්නේ කෙසේද? අපිට ශාප කර අයට අපි යහපත කරන්නේ කෙසේද? ඒකයි මේ කාලේ අපි අපේ ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා හොඳ තීරණ ගන්න. අපි ඔහුගේ විද්වත් මණ්ඩලයට ආශිර්වාද කරනවා හොඳ තීරණ ගන්න. අපි උදෙසා සේවය කරන සෞඛ්‍ය සේවාවන්ට අපි ආශිර්වාද කරනවා. පොලිස් සේවාවන්ට අපි ආශිර්වාද කරනවා. හමුදාවේ මෙහෙයවීමට අපි ආශිර්වාද කරනවා. මේ කාලයක් ඇවිල්ලා තිබෙනවා කිසි දෙයක් විවේචනය කළා හරියන්නේ නැහැ නේද? මුඛයෙන් තිත්ත වචන අරගෙන හරියන්නේ නැහැ. ඒකයි කාලේ. සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය. ඔව්හු ඔවුන්ගේ පොළව උරුම කරගන්න ඔය පාලනය කරන්න ඔය එහි එඬේරුවන්න ඔය ලංකාවේ පොළව අඟලෙන් අඟල ගමෙන් ගම ඒ ලංකාවේ පොළොවට අපි එඬේරු වෙන්නේ කොහොමද? අපේ ග්‍රාම නිලධාරිතුමාට අපි එඬේරෙක් වෙන්නේ කොහොමද? අපේ පොලිසියට අපි එඬේරෙක් වෙන්නේ කොහොමද? අපේ ගමේ නගරේ පාඨශාලාවට අපි එඬේරෙක් වෙන්නේ කොහොමද? මේ විදිහට අපේ දර්ශනය විකාශනය වෙනවා. අපේ ආත්මාර්ථකාමී ගති ඉවත් වෙනවා. තවත් අනුන්ගේ දේ අල්ලාගෙන ජීවත් වෙන්න අපිට බැරි වෙනවා. අපිට සිද්ධ වෙනවා අනිත් අය ගැන පරාර්ථකාමීව හිතන්න. තනිව සේවය කිරීම දැන් ඉවරයි. අපි උදෙසාම ජීවත් වීම තරංගයෙන් සේවය කිරීම දැන් ඉවරයි. ඒකයි මේ උඩුමහල් කාමරයට යේසුස් වහන්සේ ආවා. වහලා තියෙන දොරවල් අරින්න ආවා. ඒගොල්ලන්ගේ හදවතේ වැහුණු දොරවල් අරින්න ආවා. බිඳුණු සම්බන්ධතා අලුත් කරන්න ආවා. මොකද ලූකේ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ කියනවා එදා රැත්. කවද රැද? එදා මේ කාමරේ හිටපු රෑම ඒගොල්ලෝ එකිනෙකා එක්ක රණ්ඩු වුණා. කවුද දකුණු පැත්තේ කවුද වම් පැත්තේ? මේ ශාන්සි මැරෙන්න තාපෑ කීයද තියෙන්නේ? එහෙම කට්ටියක් තමයි මේ උඩුමහල් කාමරේ හිටියේ. සමහර විට ඒගොල්ලන්ගේ අතර විරසක වාද විවාද තියෙන්නේ නැති. ඒවා කුරුසිය ළඟ හිටියේ නැහැ. කොයිද හිටියේ පේතෘස්? නමුත් එතනට ඒ ශාන්සි ආවා. වහලා තිබුණු දොරවල් අතරින් ඇවිල්ලා උන්වහන්සේ මොකද්ද පෙන්නපු හාස්කම? උන්වහන්සේ පෙන්නුවේ අන ගැසුවා වූ අත් වේදමිනේ
ප්‍රේමයෙන් යේසුස් ඔබ කැඳවයි. දැන් ගොඩක් කල් අපි හිතලා තියෙනවා අහසෙන් ගිනි බැස්වපු යේසුස් අපිව කැඳවයි කියලා. අහසෙන් ගිනිසුළු ආවා පෙන්තකොස්ත දවසේ. ඊට ඉස්සෙල්ලා ලොකු වෙනසක් සිද්ධ වුණා ඔවුන් අතරේ. ඒ සංසය උන්ට ඉස්සලාම පෙන්වුවේ මෙන්න දුක් විඳව මම ඔබ සමගයි. ඔබගේ ජීවිතේ මිලදී ගන්න කුරුසේ පූජා වුණු මම තාම එහෙමමයි. දැන් මම මරණයෙන් උත්ථානය වෙලා ටික දවසකින් ස්වර්ගාරෝහණය වෙනවා. දවස් 40ක් ඔවුන් සමග ජීවත් වෙමින් ලූක්ගේ පොතේ තිබෙනවා. ලූක් 24 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ පදයෙන් පද පෙරළලා ඔවුන්ට ඉගැන්වුවා දේව වචනය ආපහු. ඒකයි උනේ. සමහර විට මේ වෙච්ච කරදර ඇස්සේ උගන්නපු අමතක වෙන්නේ නැති. අනිත් අතට අවුරුදු 3මාරක් උන්වහන්සේ උන් එක්ක හිටියට මේ බැරෑරුම් කාරණා උගන්න ගන්න අමාරු වෙන්නේ නැති. දැන් දවස් 40ක් තිස්සේ උන්වහන්සේ මොනවද කරේ? ලූක් 24 36 මෙසේ කතා කරමින් සිටියේදී උන්වහන්සේ ඔවුන් මැද සිට නුඹලාට සමාදානය වේවා ඔවුන්ට කීසේක. මක් නිසාද මාගේ අත්පා බලා ඒ මමම බව දැනගනිල්ලා මා අතගා බලාපල්ලා. මක් නිසාද මස් සහ ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතයි කීසේක. උන්වහන්සේ මහිමාත් ශරීරයෙන් තමයි දැන් මේ ආවේ. ඉතින් ඔවුන්ට කතා කොට කන්ට මොන හරි දෙන්න කිව්වම උන්වහන්සේට කන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ උන්වහන්සේ වචනේ ඉගැන්වුවා. ලූක් 24:44 උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගත වස්තුන්ගේ ලියකියවලද ගීතිකාවලද ලියන ලද සියල්ල සම්පූර්ණ විය යුතුය. මා නුඹලා සමග සිටියේදී නුඹලාට කී වචන මේකයි කීසේක. එවිට උන්වහන්සේ ඔවුන්ට ලියවිලි වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා ඔවුන්ට කියනසේක්. ඉතින් දවස් 40ක් උන්වහන්සේ ගන්නවා. දැන් මේ සිද්ධියෙන් පස්සෙත් තෝමස් හිටියේ නෑ. පේතෘස් පැනලා ගියා තමුන්ගේ ශක්තියෙන් කළ හැකි දෙයට. මොකද මාළු අල්ලන්න. තව 6 දිනක් එයත් එක්ක ගියා. නමුත් යේසුස් වහන්සේ ඒගොල්ලෝ ඔක්කොම ගාල් කරගෙන ඇවිල්ලා පේතෘස්ට කිව්වා පේතෘස් දැන් ඔබ බැටළුවන් පෝෂණය කරන්න ඕන. ආයෙත් ඊළඟ ඉරිදත් ආවත් තොමස් වහංගු වෙන්න. තොමස්ට යේසුස් වහන්සේ ප්‍රකාශ වුණා. ඒගොල්ලන් එක්ක කව කරා. දවස් 40ක් දේවචනේ ඉගැන්නුවා. ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙලා කිව්වා මේ උඩුමහල් කාමරය තිබුණු ස්ථානේ 120ක් පැක් කරා. ලොක්ඩවුන්. ආහාර බෙදා ගන්න ඕන, ආහාර හොයා ගන්න ඕන. යුදෙව්වෝ තාම මේ ඊශ්‍රායලයේ යෙරුසලමේ ප්‍රභූවරු තාම අර කචල්ලකින් ඉන්නේ ඒ ස්වාංශගේ මරණය ගැන. බොරු ආරංචි පතුරනවා අරව මේවා කරනවා. ඒ මැද්දේ ඒගොල්ලෝ එකිනෙකා බලා ගනිමින් ඔවුන් මිත්‍ර සමූහයක් වුණා. ඔවුන් එක් තැනක එක් අභිප්‍රායකින් එක් කාරණාවකට රැස් වී සිටියා. ඒකට තමයි මේ කොවිඩ් ෂට්ඩවුන් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ආයෙත් සේවය පටන් ගත්තම වෙනද වගේ තරගෙට සේවය නොකරන පිණිස රටට ආශිර්වාද කරමින් සේවය කරන පිණිස හැම ඉන්දියාරම රටේ ඔබගේ ගමේ වටිනා පුද්ගලයෙක් වෙන පිණිස පාඨශාලාවට රෝහලට වෛද්‍යවරයාට හැමෝටම ඔබත් වටිනා පුද්ගලයෙක් වෙන පිණිස එහෙමයි ඊළඟට වෙන්න තිබෙන සේවා කාලය වෙන්නේ. අපි ලංකාවට ආශිර්වාද කරනවා ලංකාවේ ආර්ථිකය නැගී සිටින්න. අපි ඇමරිකාට ආශිර්වාද කරනවා එහි යන්නා වූ බලවත් අරගලය අර හැමෝටම වැක්සින් එකක් ගහන්න ඒ මෙතනට චිප් එකක් දාන්න මෙතනට චිප් එකක් දාන්න ඒ කරන අරගලය ඒ කියන්නේ අපිට කියලා තියෙනවානේ එළිදරව් පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ එහෙම කාලයක් එනවා. දැන් කරුණාකරලා එළිදරව් පොත පෙන්නලා ඔබ මේ යාළුවන්ට පෙන්වන්න. අපේ මේ ක්ලිප් අවශ්‍ය නම් ඔබට පරණ පණිවිඩ ගෙන්න ගන්න පුළුවන්. 077 49 59 214ට WhatsApp එකක් යවන්න. එතකොට මේ පරණ පණිවිඩ ඔබට ගෙන්න ගන්න පුළුවන් නොමිලේ. ඉතින් මේ වගේ කාලයක අපි ලෑස්ති වෙනවා කොරෝනා වලින් පස්සේ සේවය කරන්න. දැන් බලන්න යෙසායා 3 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා මේ කාලවල වෙන දේවල් ගැන විග්‍රහයක්. ඒකිනුත් අපි ශක්තිමත් වෙමු. යෙසායා 3 වෙනි පරිච්ඡේදයේ කියන බලව සේනාවල ස්වාමින් වහන්සේ වන ස්වාමින් වහන්සේ යෙරුසලමෙන්ද යුදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් ඒ කියන්නේ scepter and staff
පාලන තන්ත්‍රයට දීලා තිබෙන සංයමය ආර්ථිකයට දීලා තියෙන සැපීම. ඒ දෙකම නැති වෙනමලු රටවල් වල නගරවල. එනම් මුළු ආහාර පාන වෘත්තියද බලවන්තයා සහ යුදකාරයා විනිශ්චකාරයා සහ ප්‍රොපේතයා පේන කියන්නා සහ වැඩිමහල්ලා පනසාධිපතියා සහ ගරුතර තැනැත්තා මන්ත්‍රයාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද පහ කරන සේක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෘත්තිය ඒගොල්ලන්ගේ තනතුර නිකන් ක්‍රියා විරහිත වෙලා වගේ. එහෙම අමාරු කාර්යයක් රටවලට එනවලු. යෙසායා 3 වෙනි පරිච්ඡේදය. මේක කියවනකොට අපිට තේරෙනවා මේ දයන් වහන්සේගේ වචනය. දන්නේ නැති අයටත් මේක පෙන්වන්න. මෙහෙම කාලේ දයන් වහන්සේගේ වචනය කියලා තියෙනවා. එතකොට මොකෝ වෙන්නේ? සෙනග එකිනෙකා තම තමාගේ අසල්වාසියාගෙන් පීඩා විඳින්න ඕය. කොවිඩ් තියනවාද? තමසිට කොවිඩ් තියනවාද? මොකද යන්නේ නැත්තේ? පීඩා විඳිනවා. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩුකම් පාන්න ඕය. එහෙම කාලෙකුත් එනවා. කියලා කියනවා. මනුෂ්‍යෙක් තමා පියවංශයේ තමාගේ සහෝදරය අල්ලා කතා කොට නුඹට සලුවක් ඇත්තේය. නුඹ අපේ ආණ්ඩුකාරය වී මේ නාස්තිය නුඹ නුඹේ අත යට වේවායි කියන්නේ. මනුෂ්‍යයෝ කියනවා මේ රට පාලනය කරන්න අපි දන්නේ නැහැ මෙච්චර නාස්තියක් ඔයා එහෙනම් පාලනය කරන්න. ඒතකොට එයා මොකද කියන්නේ? ඔහු ඒ දවසේ ශබ්ද නගා මම සුව කරන්නෙක් නොවන්නෙමි. මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සලුවක්වත් නැත. මාසෙනගේ ආණ්ඩුකාරයා නොකරන්නයි කියන්නේ. දැන් අපි දන්නවා දේශපාලන බලයට මිනිස්සු කොච්චර තරඟ කරනවද. නමුත් කාලයක් යනවා කරගන්න බැරි. නමුත් අපි දයන් වහන්සේගේ නාමයෙන් අපේ දේශයට ආශිර්වාද කරනවා. අපේ ජනාධිපතිතුමාට ආශිර්වාද කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා අපේ රෝමේ ඉන්නා වූ අපේ සහෝදරයෝ ඒ රටට ආශිර්වාද කරයි. දයන් වහන්සේ කිව්වා යෙරමියා පොතේ 29 පරිච්ඡේදයේ ඔබ යන්නා වූ රටේ සමෘද්ධිය සඳහා යාඥා කරන්න. අපි ඉල්ලා සිටින එංගලන්තයට දයන් වහන්සේ ආශිර්වාද කළා. නැවතත් එංගලන්තය ක්‍රිස්තියානි සුබ ආරංචිය පතුරන රටක් වේ. අපි යාඥා කරනවා අපේ ජනාධිපති ට්‍රම්ප්තුමාට දයන් වහන්සේ මඟ පෙන්වන්න ඒ රටේ යන බලවත් අරගලයෙන් මරණයෙන් මිනිස්සු ගලවා ගන්න. අනේ ස්වාමීනි අපි ස්තුති කරන ඕස්ට්‍රේලියාවේ අගමැතිතුමා ක්‍රිස්තු භක්තිකයෙක් ලෙස කරන යාඥා ගැන. අපි යාඥා කරනවා චීනයට ඔබ වහන්සේ යහපතක් කරන්න ස්වාමීනි අන්තක්‍රිස්තු පාලනය නවත්තන්න. ඉතින් ඒ රටින් රටට මේ යුද්ධය යනවා. මෙසේ ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම නිසා බලන්න තව කියලා තියෙන දේවල් කොයි වගේද මේ රට වෙන්නේ? මාගේ සෙනගේ පීඩාකාරයෝ දරුවෝ වෙනවා. 13 ස්වාමීන් වහන්සේ කියන්නේ යෙසායා 3:13 ස්වාමීන් වහන්සේ කාරණා කියනවා ජනයන් විනිශ්චය කරන්න සිටින සේක. ස්වාමීන් වහන්සේ තමාගේ සෙනගේ වැඩිමහල්ලා ගැද විනිශ්චය කරන සේක. මක්සිනාසයන වෙන ස්වාමීන් වහන්සේ කියන සේක. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා මොකද මේගොල්ලෝ තම පාපය ප්‍රසිද්ධිය කියා දෙන්න පටන් ගන්නවා. ඒකනේ වැඩි. පාපය හංගවන්නේ නැතිව සොදමිය වගේ පාපය ප්‍රකාශ කරන්න පටන් ගන්නවා කියලා දේව වචනේ කියනවා. යෙසායා 3:9 මේ අහන්න කියලා තියෙන එක. ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂි දෙයි. සොදම මෙන් ඔවුන් තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශ කෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේවා. මක්නිසාද ඔහු තමන්ටම අනතුරු කරගන්න ඕය. ඒක නේද සොදොමේ ක්‍රියා කරනකොට ඔවුන්ටම අනතුරු කරගන්නවා. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ. මේ ඔක්කොම කරදර වැඩි වෙනකොට ධර්මිෂ්ඨයෝ තීරණයක් ගන්නවා. ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේ. මලාකි 3 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ කියනවා ධර්මිෂ්ඨයෝ එකිනෙකාට කතා කරගෙන සිහිවීමේ පොතක් ලියනවා. ධර්මිෂ්ඨයෝ එකිනෙකාට කතා කර සිහිවීමේ පොතක් ලියනවා. ධර්මිෂ්ඨයාට කියනවා උන්වහන්සේ ධර්මිෂ්ඨයාද අධර්මිෂ්ඨයාද අතර වෙනස පෙන්වන්න පටන් ගන්නවා. උන්වහන්සේට සේවය කරන්න හා සේවය නොකරන්න අතර වෙනස. මේ වගේ කාලයකට අපි ඇවිල්ලා තිබෙන්නේ. ධර්මිෂ්ඨයා යහපත වන්නේය කියාපල්ලා. ඔහු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්ති විඳින්නේ. අහෝ දුෂ්ටයාට දුක් වේ. ඔහුට විපාක පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේ. මේ වගේ කාලයකට අපි ඇවිල්ලා තිබෙන්නේ.
එනිසා අපි තීරණයක් ගමු මේ වගේ කාලයක කොහොමද ජීවත් වෙන්නේ කොරෝනා වලට පස්සේ. ඒ කියන්නේ කොරෝනා තිරය ඇරුණාට පස්සේ ලෝකය කොහොමද ජීවත් වෙන්නේ? සබාව කොහොමද ජීවත් වෙන්නේ? යෙසායා 19 වෙනි පරිච්ඡේදයේ තවදුරටත් කියනවා මේ වගේ කාල ලෝකෙට එන හැටි රටවල් වල ඇති වෙන්න යන විපර්යාසයන්. යෙසායා 19 කියනවා මිස්රය ගැන දිව්‍ය ප්‍රකාශනය බලන්න. ස්වාමින් වහන්සේ ශීඝ්‍ර බලාකුළක් පිට නැගී මිස්රයට එනසේ. ඒ කියන්නේ බලවත් නගර, බලවත් රටවල් වලට වෙන්න යන දේවල්. එකිනෙකා තම තමාගේ සහෝදරයාට තම තමාගේ යහළුවාට විරුද්ධව නුවරකට රාජ්‍යයකට විරුද්ධව යුද්ධ කරන ලෙස ඒ වගේ කාලයක් එනවා. ඒ කියන්නේ නගරින් නගරයට විනාශය පැතිරෙන කාලයක් ස්වාමීන් වහන්සේ අප රැක ගන්නා සේක්වා. මොනවාද? ජලය අමාරු වෙනවා. ඊළඟට කියනවා යෙසායා 19:8 දීවර කර්මාන්තය අමාරු වෙනවා. යෙසායා 19:9 කියනවා තවද හන පීරණ කර්මාන්ත සුදු රෙදි වියන්නෝ ලැජ්ජාට පත්වන්නෝය. ඒ කියන්නේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක, ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකට අමාරු වෙනවා. මේ වගේ දේවපද දයන් මානසික වචන කියලා තියෙන නිසා අපි යටහත් වෙමු. යම් දේශයන් බැටළු දේශයන් ලෙස ඉන්දියාව රජු ලෙස පිළිගන්න යහපත් ඉන්දියාව. අනිත් දේශ ක්‍රූර පාලකයෙකුට යටත් වෙනවා කියලා දේවචනේ කියනවා. එලිදරව් 19:4 මම මිස්ර මේ එලිදරව් නෙමේ යෙසායා 19:4 මම මිස්රවරුන් ක්‍රූර ස්වාමියගේ අතට බාර දෙන්නෙමි. බලාත්කාරෝ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරනවා ඇත. සේනාවල ස්වාමින් වහන්සේ වන ස්වාමින් වහන්සේ කියනසේක. මේක තමයි අන්ත ක්‍රිස්තුගේ පාලනය. වැක්සින් ගහන්න ඕන, එකිනෙකාගේ අතට මාක් එකක් දෙන්න ඕන, නළලට මාක් එකක් දෙන්න ඕන. එලිදරව් 13 මේවා කියලා තිනවා. මේවා යාළුවන්ට පෙන්වන්න. මං කලින් කීවාක්සේ අපේ ක්ලිප් අවශ්‍ය නම්, පාඩම් අවශ්‍ය නම් 077 49 59 214 ඒකට ඔබ WhatsApp එකක් දාන්න. මේක විමසිල්ලෙන් ජීවත් වෙන්න කාලයක්. ඒ වගේම ඔබගේ යාළුවන්ට සුභාරංචියේ බලාපොරොත්තු කියා දෙන්න ඕන කාලයක්. ස්වාමීන් වහන්සේ ඒ දේශයේ ඒ සභාව, ක්‍රිස්තු සභාව දේශය රකින්න ඉන්දියරුන් වෙන්න කාලයක්. ඔබ තවත් කියා ඉන්න බෑ මම පොඩි ළමෙක් වැඩිය දන්නේ නැහැ. ඔය දන්න ටික ඇති දේශයක් රකින්න. ඔබ කියන්න ස්වාමින් වහන්සේ මාගේ ඉන්දියාය මට කිසි හිඟයක් නොවන්නේය. මරණ සෙබන මිත්‍යාවත මැද්දෙන් යන්නේ නමුත් උන්වහන්සේගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසෙල්ල ලැබේ. උන්වහන්සේගේ සත්‍යයට කීකරු වීම, උන්වහන්සේගේ කරුණාව ඉල්ලා සිටීම. දණ්ඩ සැරයටිය. ස්වාමින් වහන්සේ ඔබ රක්ෂා කරන සේක්වා.